ඔයාලා අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා. තවත් රැකියා වේකන්සියක් ඔයාලට ගෙනෙන්න අද අපි එකතු වුණේ. අද ඊටම වැදගත් රැකියා වේකන්සියක් ඔයාලට අපි ගෙනෙනවා. මේකේදී ඔයාලට බොහෝ පිරිසකට මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. O level සහ A level වල පාස් නම් අනිවාර්යයෙන්ම මේ සඳහා ආයුධපත් යොමු කිරීමේ හැකියාව ඒකාන්තයෙන්ම තියෙනවා. ඉතින් අපි බලමු මේ සඳහා විස්තර මොනවද කියලා. මේක රාජ්‍ය පරිපාලන හා දේශකරුවිතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයෙන් කාරණා සේවා සහ නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගෙන විවිධ තරග විභාග ගැන විස්තර තමයි අපි ඔයාලට ගෙනෙන්නේ. මේ කියන්නේ කළමනාකරන සහකාර කියන තනතුරට දැන් අලුත් නමක් තියෙනවා. ඒ නම යටතේ තමයි දැන් ආයුධපත් කැඳවිලා තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන විස්තර සහ දේවල් මොනවද කියලා අපි දැන් එකින් එක සලකලා බලමු. මුලින්ම අපි විශේෂයෙන් කියන්න ඕනේ ආයුධපත් යොමු කිරීමට පෙර ඔයාලා දැනගන්න ඕන කරුණු කිහිපයක් අපි මේක සාකච්ඡා කරනවා. ඔයාලට ඒ අවශ්‍ය කරන අනිකුත් විස්තර සියල්ලක්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් වලින් දීලා තියෙනවා. ඒවෙන් ඩවුන්ලෝඩ් කරලා ආයුධපත් ඒ විස්තර ඩවුන්ලෝඩ් කරලා වැඩි විස්තරත් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකෙන්දී අපි කතා කරන්නේ ඔයාලට වැදගත්ම වෙන අවශ්‍යම වෙන තොරතුරු කිහිපයක් ගැන. විශේෂයෙන් අපි නිවේදනය ගැන විශේෂයෙන් කතා කරනවා. මාසික වැටුප් පරිමාණය හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඒගොල්ලෝ දක්වලා තියෙන මේ දේවල් පිළිබඳව අවශ්‍ය සුසුකම් විභාග වටිපාටිය කොහොමද පැවැත්වෙන්නේ කියලා, විභාග ගාස්තු ගෙවීම කරන්නේ කොහොමද, ආයුධපත් සකස් කරන්නේ කොහොමද, ආයුධපත් යොමු කරන්නේ කොහොමද, ආයුධකරුගේ අස්තර සහතිකාරණි සහ අනන්‍යතාවය සහතිකාරණි කොහොමද, සහ ආධාර සාධනපත පිළිබඳව අපි සකස් කරනවා. ඒක කතා කරනවා. ඒක ඩවුන්ලෝඩ් කරන්න අපි ලින්ක් එකක් දීලා තියෙනවා. උපලේඛනය 1 2 හා කියලා තියෙනවා. ඒ ගැන විස්තර අපි කතා කරනවා. අපි බලමු දැන් එකින් එක මේ ගැන විස්තර. මුලින්ම නිවේදනයේ සඳහන් කරුණු ගැන අපි බලමු. කළමනාකරන සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියේ තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගයේ විභාග කොමසාරිස් ජෙනරාල් විසින් 2020 නොවැම්බර් මාස පවත්වනු ලබන බව මෙයින් නිවේදනය කරනු ලැබේ. 2020 නොවැම්බර් මාසයේ තමයි මේ සඳහා විභාගය පැවැත්වෙන්නේ. විභාගයේ උපලේඛන දෙකෙහි දක්වා ඇති නගරවල පිහිටවනු ලබන විභාග මධ්‍යස්ථානවලදී පමණක් පවත්වනු ලැබේ. එම උපලේඛනයට අනුව විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන නගරය තෝරාගත යුතු අතර ආයුධ පත්‍රයේ විභාගයට පෙනී සිටින නගරය හා ඊට අදාළ අගරාංකය උපලේඛන දෙකෙහි අනුව නිවැරදිව සඳහන් කළ යුතුයි. ආයුධ පත්‍රයේ ශීර්ෂයේ සඳහන් කළ යුතු විභාගයට පෙනී සිටීම සඳහා ඉල්ලුම් කරන ලබන නගර එම ලේඛනයට අනුව විය යුතුය. ඒ කියන්නේ ඔයාලට දැන් උපලේඛන දෙක කියලා එකක් අපි මේක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දීලා තියෙනවා. ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්න බලන්න. ඒක දීලා තියෙනවා නගර ලිස්ට් එකක්. ඔයාලට විභාගයට පෙනී සිටීමේ අවශ්‍ය නගර ලිස්ට් එක තමයි ඒක තියෙන්නේ. එතනින් ඔයාලගේ ළඟම නගරයට අදාළ නගරේ නම සහ අංකය තියෙනවා. ඒක බලලා ඔයාලට පුළුවන් මේ ආයුධ පත්‍රයේ උඩින්ම ඔයාලට ඒ නගරයේ අංකේ දාන්න කියන එක තමයි මෙතනදී මේක විශේෂම සඳහන් කරන්නේ මුලින්ම. ඊළඟට මාසික වැටුප් පරිමාණය හා විශ්‍රාම වැටුප් පිළිබඳ මේ තනතුරේ කතා කරනවා මෙතනදී. මෙතනදී අංක 3 2016 දන රාජ්‍ය පරිපාලන චක්‍රයකට අනුව කළමනාකරන සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියට තමයි බඳවාගන්නේ. තුන්වන ශ්‍රේණියට අදාළ මාසික වැටුප් පරිමාණය වෙන්නේ බේසික් වැටුප. ඒ කියන්නේ මූලික වැටුප වෙන්නේ 28940 කියන එක. එතකොට ඔයාලා මුලින්ම එතෙන්ට තමයි යොමු වෙන්නේ. 24940 මූලික වැටුපක් තමයි ඔයාලට මුලින්ම හිමි වෙන්නේ. ඊට අමතරව තවත් රජයේ ජීවන තියෙනවා. ඒ ජීවනත් සමග එකතු වෙලා අපේ 40000කට ආසන්න වැටුපක් ඔයාලට මුලින්ම මේ තනතුරට තේරුණ තරම් ලැබෙනවා. ඊළඟට මම කතා කරනවා මෙව තනතුර ස්ථිර හා විශ්‍රාම වැටුප සහිතයි. මේ විභාගයෙන් කළමනාකරන සේවා නිලධාරී සේවයේ තුන්වන ශ්‍රේණියට පත්වන නිලධාරීන්ට හිමි වැටුප විශ්‍රාම වැටුප ක්‍රම පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගණනාව ප්‍රතිපත්තිය තීරණයකට අයත් විය යුතුයි කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් දැන් තියෙන ආයුධපත් කඳේ යදන වගන්තියක්. අනිවාර්ය විශ්‍රාම වැටුප හිමි කියන්නේ මේකට. ඊළඟට අපි බලමු අවශ්‍ය සුසුකම් මොනවද කියලා විශේෂයෙන්ම. මෙතෙන්දී අවශ්‍ය මූලික සුසුකම් වෙන්නේ ශ්‍රී ලංකා පුරවැසියෙකු විය යුතුයි කියන එක. ඊළඟට වයස සුසුකම සඳහන් වෙනවා. ආයුධපත් බාර ගන්න අවසන් දිනයට වයස අවුරුදු 18ට නොඅඩු හා 30ට නොවැඩි විය යුතුයි කියලා කියනවා. ඒ කියන්නේ ඒ අනුව 2002 8 වෙනි මාස 24 වෙනි දිනට ඊට පෙර හා 1998 8 වෙනි මාස 24 දිනට හෝ ඊට පසු උපන් දිනයේදී ඇති අයට පමණක් මේ සඳහා පිළිබඳ සුසුකම් ඇත කියලා තියෙනවා. එනකොට ඒ සුසුකම අවුරුදු 30ට අඩු පුද්ගලයන්ට තමයි 18 වැඩි 30ට අඩු පුද්ගලයන්ට තමයි මේ සඳහා පත්වීම කිරීමේ හැකියාව තියෙන්නේ. ඊළඟ විශිෂ්ට චරිතයක යුක්තය කියලා සඳහන් වෙනවා. සෑම අපේක්ෂකව දේශීය වන ප්‍රදේශයක සේවය කිරීමට බැඳී සිටිනවා කියන එකත් මානසික සහ ශාරීරික සෞඛ්‍ය යෝග්‍යතාවකින් යුක්ත විය යුතුයි කියන එකත් මූලික සුසුකම් බවට සඳහන් වෙනවා. ඊළඟට අධ්‍යාපන සුසුකම් මොනවද කියලා බලමු.
මෙතනදී භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයන් 4කට සම්මාන සාමාන්‍ය සහිත එකවරගේ විෂයන් 6ක් සාමාන්‍ය පෙළ සමත් වෙන්න ඕනේ. කොටින්ම එකකින් කියනවා නම් C4ක් සහිතව ඒ C4 තුළ භාෂාව හා ගණිතය ඇතුළත් වෙන්න ඕනේ. විෂයන් 6ක් එකවර සමත් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ සඳහා වෙනපත් යොමු කරන්න. ඊළඟ අද අප උසස් පෙළ විභාගය ගත්තොත් සාමාන්‍ය පොදු පරීක්ෂණ හා ඉංග්‍රීසි හැර අනිත් විෂයන් තුන එකවර සමත් වෙන්න ඕනේ. උසස් පෙළ විභාගයේ සමත් වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ සඳහා වෙනපත් යොමු කරන්න. ලංකාවේ රාශියක් ඉන්න උසස් පෙළ සමත් වෙච්ච හැමෝටම පුළුවන් මේ සඳහා වෙනපත් යොමු කරන්න. වයස් සීමාව සලකලා බැලුවෙන් පසු විශේෂයෙන් මෙතන සඳහන් කරනවා ආයතනකරුවෙකු සෑම ආයතනකරුවෙකුම තනතුරට දාන සුදුසුකම් 2020 අගෝස්තු මාස 24 වෙනි දිනට ප්‍රථම දින හෝ ඊට ප්‍රථම සම්පූර්ණ කිරීම අනිවාර්ය වෙනවා. එන්නේ ඔයාලගේ මේ අපේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සුදුසුකම් 2020 අගෝස්තු මාස 24 වෙනිදා සුදුසුකම් සපුරලා දෙන්න මේ සඳහා ආයතනපත් යොමු කිරීම සඳහා ඊළඟට විභාග පරිපාටිය ගැන සඳහන් වෙනවා. විභාග පරිපාටිය අපි මෙතන සඳහන් කරන්න ඕනේ. මේ විභාගය සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනවා. මාධ්‍ය තුනෙන් පැවැත්වෙන ආයතනකරුවෙකු තමාට අදාළ එක් මාධ්‍යයක් තෝරාගත යුතු අතර විභාගයට නියමිත සියලුම ප්‍රශ්න සඳහා එම මාධ්‍යයෙන් පිළිපැද සැවිය යුතුයි කියලා සඳහන් වෙනවා. ඉල්ලුම් කරන මාධ්‍ය පසු වෙනස් කිරීම ඉලක්කයට ලබා දෙන්නේ නැහැ. විභාගයේ ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතයි. එකක් වෙන්නේ භාෂා හැකියාව, අනික අභියෝගතාවය. භාෂා හැකියාව කියන එකට ලකුණු 100ක් දෙනවා. පැය දෙකමාරක කාලයක් ඒ සඳහා තියෙනවා. අභියෝගතාවය ඊළඟට තියෙනවා. අභියෝගතාවය සඳහා ලකුණු 100ක් ලැබෙනවා. පැයක කාලයක් තමයි මේ ප්‍රශ්න පත්‍රයට ලැබෙන්නේ. ඊළඟට මේ භාෂා හැකියාව ප්‍රශ්න පත්‍රයේදී අහන්න මොනවද කියලා සඳහන් වෙනවා. මේ ප්‍රශ්න පත්‍රයේ අපේක්ෂකගේ අදහස් ප්‍රකාශනය, අවබෝධය, අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, දෙනදාද ලිපියක් කෙටුම්පත් කිරීම, සපයාදී දත්තානුව ප්‍රස්තාර වගු සකස් කිරීම, දී ඇති පාඨ සාරාංශ කිරීම, දී ඇති වාක්‍ය කිහිපයක් තනි අදහසක් ලෙස තනි වාක්‍යයකින් ලිවීම සහ සරල ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම පරීක්ෂා කරන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමත් වෙනවා. ප්‍රශ්න සියල්ලට මේක සිලිද සපයන්න ඕනේ පැය දෙකමාරේ තුලට. ඊළඟ අභියෝගතාවය ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ඒක පොදුවේ බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. අපේක්ෂකගේ සංඛ්‍යාම හැකියාවන් තර්කන ශක්තිය සාමාන්‍ය බුද්ධිය මැනවරින් සකසන විෂයානුබද්ධ ප්‍රශ්න වලින් සමන්විතයි. බහුවර්ණ හා පිටි ප්‍රශ්න මාදිලී ප්‍රශ්න 50කින් පමණ ඉවත් වෙනවා. පැයක් ඇතුළත ඔයාලා මේකට උත්තර ලියන්නට ඕන. එයාට මේ විභාගයේ තියෙන ප්‍රතිඵල ඔයාලට දැනුම් දෙනවා. විභාග කොමසාරිස් මගින් තැපෑලෙන් ඔයාලට දැනුම් දෙනවා. ඊට අමතරව www.result.exams.gov.lk කියන වෙබ් එකකින් ඔයාලට මේකේ ප්‍රතිඵලත් ඔයාලට ලබා ගන්න පුළුවන්. ප්‍රතිඵල ඊළඟට විභාග ගාස්තු ගෙවීම ගැන සඳහන් වෙනවා. ඔයාලා විභාග ගාස්තු ගෙවීම ගැන මෙන්න මේ ආකාරයෙන් තමයි සඳහන් වෙන්නේ. විභාග ගාස්තු රුපියල් 600ක් වෙනවා. මේ මුදල විභාග කොමසාරිස් ජනරාල්ගේ ආදායම් ශීර්ෂ වන 20යි ඉරක් 0.3 ඉරක් 0.2 ඉරක් 13 යටතේ රජයේ ආදායමට බැර වෙන පරිදි දිවයිනේ පිටි ඕනෑම තැපැල් උපතැපැල් කාර්යාලයකට පමණක් ගෙවිය යුතුයි කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම තැපැල් උපතැපැල් කාර්යාලයකට පමණයි ඔයාලට ගන්න පුළුවන් මේක. අයිතිකරුවන් නමින් ලබා ගන්නා ලදුපත එහි ධාරයක් මගින් ආයතන පත්‍රයේ නියමිත ස්ථානයේ නොගැලවෙන්සේ ඇලවිය යුතුයි. ආයතන පත්‍රය ඔයාලට අනිවාර්යයෙන්ම මේක අලවන්න ඕනේ. ඊට පෙර රිසිපතේ ඡායා පිටපතක් ඔයාලා ළඟ තියා ගන්න ඕනේ. ඔයාලගේ අවශ්‍යතාවයක් වුණොත් කිසිම හේතුවක් නිසාවත් අහපසුන මුදල් බාර ගන්න නොලැබේ කියලා සඳහන් වෙනවා. ඊළඟ ආයතනපත් සකස් කිරීම හා ආයතනපත් එවීම පිළිබඳ විස්තර අපි සකස් කරනවා. ආයතනපත් සකස් කර ගැනීමේදී මේ විශේෂම සඳහන් වෙනවා. A4 size එකේ කොළවල තමයි ඔයාලා මේ ආයතනපත් සකස් කර ගන්න ඕනේ. ඒකදී සකස් කරගත යුතු ආකාරය ගැන සඳහන් වෙනවා. අංක 1 සිට අංක 3 දක්වා ඡේදයන් පළමු පිටුවට එන්න ඕනේ. ඊළඟ අංක 4 ඉඳන් ඉදිරියට එන ඡේදයන් අනිත් පිටුවල එන පරිදි තමයි මේ ආයතනපත්‍රය පිළිවෙල කරගන්න ඕනේ. ආයතනපත්‍රය පිළිවෙල කරගෙන විට ඒ ශීර්ෂයේ සඳහන් විභාගයේ නම අනිවාර්යයෙන්ම සිංහල ආයතනපත්‍රය නම් සිංහලට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් දාන්න ඕනේ. දෙමළ භාෂාවෙන් ආයතනපත්‍රය හදනවා නම් දෙමළට අමතරව ඉංග්‍රීසි භාෂාවෙන් ඒ විභාගයේ නම ඔයාලා සඳහන් කරන්න. මෙතනදී මතක තියාගන්න ඕනේ. ඊළඟ මෙල විශේෂම සඳහන් කරන නියමිත ආකෘතියට අනුකූල නොවන නියමිත දෙයට පෙර ගාස්තු ගන්න නැමැති හා නිවැරදි සම්පූර්ණ කර නැමැති සම්පූර්ණ තත්ත්වයේ පවතින ආයතනපත් කිසිදු දැනුමකින් තොරවම ප්‍රතික්ෂේප කරනවා කියලා තියෙනවා. නිසිපද ආයතනපත් සම්පූර්ණ නොකිරීම සිදුවන පාඩුව ආයතනපුරන් දරා ගන්න ඕනේ. ආයතනපතේ ඡායා පිටපත ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවා කියලා තියෙනවා. සම්පූර්ණ කරන ලබන ඉල්ලුම් පත්‍රයේ විභාග නිගතයෙන් දක්වන ආයතනපත්‍රයට අනුකූල දෙන්න පුළුවන්ද? ඒ ආයතනකරුවන් නැවත නැවතත් සලකා බලලා ඊට පස්සේ තමයි ඔයාලා ආයතන පත්‍රය යොමු කරන්න ඕනේ.
මෙතනදී අපි ආදර්ශ ආයතන පත්‍රයක් මේවා පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙනවා. ඒ වගේම අපි මේක දැන් සාකච්ඡාත් කරනවා. ඒකට අනුකූලව තමයි ඔයාලා ආයතන පත්‍රය සකස් කරන්න ඕනේ. ඊට පස්සේ සකස් කරගත්ත ආයතන පත්‍රය ඔයාලා බහාය වන කවරේ වමත් පස්සේ ඉහළ කරවලේ කළමනාකරණ සේවා නිලධාරී සේවයේ 3 වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය 2019 යන අවතරණ කරන දිස්ත්‍රික්කයේද සඳහන් කරන්න ඕනේ. එතනදී ඔයාලා යවන කවරේ වම්පස ඉහළ කරේ මේ තනතුරත් ඔයාලා විභාගයට ගෙනසින දිස්ත්‍රික්කය ඔයාලා අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. අනිවාර්යයෙන් සම්පූර්ණ කළ දැනුමත් එවයුතු අවසාන දින මෙතන සඳහන් කරන 2020 අගෝස්තු මාස 24 වෙනි දිනට ප්‍රථම අනිවාර්යයෙන්ම ලියාපදිංචි තැබැල්ලෙන් ඔයාලා එවන්න ඕනේ. මෙතන ආවියද ලිපිනය සඳහා වෙනවා විභාග කොමසාරිස් ජෙනරාල් සංවිධාන ආයතනික හා විදේශ විභාග ශාඛාව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තැබැල් පෙට්ටිය 1503 කොළඹ කියලා ලිපිනය තමයි ඔයාලා මේ ආයතන පත්‍රය යොමු කරන්න ඕනේ. ඊළඟට ආයතනකරුගේ අස්වන සාතිකයේ මහානතා සාතිකයේ කියන කොටස මෙහිදී විශේෂ සඳහන් වෙනවා ආයතන පතේ විභාගය සඳහා වන ප්‍රදේශ පත්‍රයේ ආයතනකරුගේ අස්වන සාතික කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. කිසියම් ආයතනයක විභාගයට ඉල්ලුම් කරන ආයතනකරුවෙකු තම ආයතන ප්‍රධානියා විසින් හෝ ඔහු විසින් බලපෑම නිලධාරියෙකු ලබාද එසේ නොවන අධිකරණ තම අස්තන රජයේ පාසලක ප්‍රධානියෙකු විශ්‍රාම නිලධාරියෙකු කොට්ටාශය ග්‍රාම නිලධාරියෙකු සාමදාන විශ්වකාරවරයෙකු දියුරුම් කොස්තාරිස්වරයෙකු නීතිඥයෙකු ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු ත්‍රිවිධ හමුදාවේ අධිකාරියලත් නිලධාරියෙකු රජයේ පළාත් රාජ්‍යයේ ස්ථිර මානලික රේෂණ නිලධාරියෙකු බෞද්ධ සිත නිලධාරියෙකු ආදී වශයෙන් ඒ අවශ්‍ය කරන පුද්ගලයන්ගේ විස්තර මෙතන සඳහන් වෙනවා. අනිවාර්යයෙන්ම තමාට නියම කර ඇති විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටිය යුතු අතර එසේ පෙනී සිටින පළමු අවස්ථාවේදී විභාග ශාලාවෙන් තම අස්වන සහතික කරවාගත් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කරන්න ඕනේ කියලා දිනවා. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊළඟට විභාග අපේක්ෂක විභාග ශාලාවලදී තම පෙනී සිටින යාම විභාගයක් විෂයක් සඳහාම ශාලාධිපති සෑහයට පත් වෙන පරිදි ස්වකීය අනන්‍යතාවය සාහෘ කරගත යුතුයි. ඒ සඳහා මෙන්න මේකෙන් ලියවිලි ඔයාලා විභාගයට යනකොට අරයි යන්න ඕනේ. ජාතික හැඳුනුම්පත බලංගු විදේශ සේවා බලපත්‍රය හෝ බලංගු ශ්‍රී ලංකා රියදුර බලපත්‍රය මේ තුනෙන් එකක් ඔයාලා අනිවාර්යයෙන්ම ළඟ තියෙන්න ඕනේ. ඊළඟට මූණ ආවරණය නොවන පරිදි ඔයාලා විභාග ශාලාවට ඇතුළු වෙන්න කියලා තියෙනවා. මේකෙන කරුණු ඔයාලට ඉතින් අපි දැන් මේ ආදර්ශ ආයතන පත්‍රයක් අපි ළඟ තියෙනවා. අපි ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු කොහොමද මේක ආයතන පත්‍රය සම්පූර්ණ කරන්නේ කියලා. මේ ආදර්ශ ආයතන පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලා පහළ මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන අපි ලින්ක් එක. ඒකෙන් ගිහලා ඔයාලා මේක ආදර්ශ ආයතන පත්‍රය ඩවුන්ලෝඩ් කරලා ඒ අනුව ඔයාලගේ ආයතන පත්‍රය සකස් කරලා ඔයාලට යොමු කරන්න පුළුවන්. අපි බලමු සාකච්ඡා කරන මොනවද මේක තියෙන්නේ කියලා. මුලින්ම මේක තියෙන දෙන ලද කොටු තුල නිවැරදි සංකේතය අංකය පැහැදිලි සඳහන් කරන්න කියලා තියෙනවා. විභාගයේ පෙනී සිටින භාෂා මාධ්‍ය මුලින්ම සඳහන් කරන්න ඕනේ. භාෂා මාධ්‍ය තුන දීලා තියෙනවා. ඒකට අදාළ අංකය ඔයාලා මේ තියෙන කොටුව තුල අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඊළඟට මෙතන සඳහන් වෙනවා ගැසට් නිවේදනය අනුව ඉල්ලුම් කරු විභාගයට පෙනී සිටීමෙන් අපේක්ෂා කරන නගරය හා නගර අංකය සඳහන් කරන්න කියලා දෙනවා. ඒ නගර අංකය ඔයාලට හොයාගන්න පුළුවන් උපලේඛන දෙක අනුව. ඒ උපලේඛන දෙක අපි මේ පහළ රිජිස්ට්‍රේෂන් එකේ දීලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරලා ඉතින් ඔයාලට පුළුවන් ඒ අදාළ නගරය සහ ඒ නගර අංකය මෙතන තියෙන මේ කොටුවේ සඳහන් කරන්න. ඊළඟට සඳහන් පුරප්පාඩු සඳහා තරඟ කිරීමට ගැසට් නිවේදනයේ 7 වෙනි ඡේදයට අනුකූලව ඔබ විසින් තෝරා ගන්නා දිස්ත්‍රික්ක අංක සහිත උපලේඛන 1 බලන්න කියලා තියෙනවා. ඒ උපලේඛනත් අපි මේ පහළ රිජිස්ට්‍රේෂන් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ උපලේඛනේදී ඔයාලා පුරප්පාඩු කියන ඔයාලා දැන් මේක ආයතනපත් යොමු කරලා ඔයාලා රැකියාව කිරීමට බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය සඳහන් කරන්න පුළුවන්. ඒ සඳහා දිස්ත්‍රික්ක ලිස්ට් එකක් ඔයාලට දීලා තියෙනවා. මේ සුසුකම් සම්පූර්ණ ආයත ඉතින් ඔයාලා ඒ සේවය කිරීමට බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය සහ ඒ දිස්ත්‍රික්ක අංකය ඒ ලේඛනයෙන් බලලා ඔයාලා මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟ අමතරව ඔබ විභාග පෙනී සිටින ගැසට් නිවේදනයේ 8 වෙනි ඡේද ප්‍රකාර ආබාධ පුනරුත්ථාපන කොන්දේසි යටතේද කියලා අහනවා. එහෙමනම් ඒකට ඔව් කියලා ඒ විස්තර සඳහන් කරන්න ඕනේ. ඔව් නැති කියලා. ඊළඟට ඔයාලා සම්පූර්ණ නම සඳහන් කරන්න තියෙනවා මෙතන. ඔයාලා සම්පූර්ණ නම දාන්න ඕනේ. ඊළඟට ඒක ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් සඳහන් කරන්න ඕනේ මුලින්ම. ඊළඟට සම්පූර්ණ නම සිංහලෙන් හෝ දෙමළෙන් ඔයාගේ ආදර භාෂාවෙන් සඳහන් කරන්න ඕනේ. මුලකුරු සමග නම සිංහලෙන් දාන්න ඕනේ. දැන් ස්ථිර ලිපිනේ ඔයාලා ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් සඳහන් කරන්න ඕනේ. ස්ථිර ලිපිනේ ඊළඟට සිංහලෙන් දාන්න ඕනේ. ප්‍රවේශ පත්‍රයේ ඒ ලිපිනේ ඊළඟට ඉංග්‍රීසි කැපිටල් ලකුණෙන් ඔයාලා සඳහන් කරන්න ඕනේ. ඊළඟට ජාතික හැඳින්වීමත් අංකය දාන්න තියෙනවා. ස්ත්‍රී පුරුෂ භාවය දාන්න තියෙනවා. උපන්දිනය දාන්න ඕනේ. වර්ෂයේ මාසයේ දිනය වශයෙන්. ඊළඟ 2028 24 දින. ඔයාලට තියෙන වයස මාස දින අවුරුදු ලෙස ඔයාලා මෙතන දාන්න ඕනේ. ඒක ඔයාලා ගණනය කරලා
වයක පන්තියත් එක්ක ගන්න එක කියලා මෙතන දාන්න ඕනේ. අර දුරකථන අංකය මෙතන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ආයතන පත්‍රයේ දෙවන පිටුවේදී හතරෙන් පටන් ගන්න ඕනේ. හතරෙන් ඉදිරියට තමයි දෙවෙනි පිටුව ගන්න ඕනේ. දිස්ත්‍රික්කයේ වදින දිනේ කවදා සිටද කියලා තියෙනවා. දැන් සඳහන් කරන්න ප්‍රතිශාපති පාසලෙන් කොට්ටාසේ නාම ග්‍රාම නිලධාරි කොට්ටාසේ නාම දැන් සඳහන් කරනවා. ඊළඟට අධ්‍යාපන සුසුකම් අහනවා. සාපේල විභාග පිළිබඳ විස්තර. එතන විභාග ඒ වර්ෂයේ හමාසය දාන්න ඕනේ. විභාග අංකය ප්‍රතිඵල ලේඛනයේ මෙතන සඳහන් කරන්න ඕනේ. විශේෂ සහ ශ්‍රේණිය. එතන මතක තියාගන්න ඕනේ භාෂාව සහ ගණිතය සඳහා සීමාවත් සහිතව තවත් සීමාවත් හතරක් සහිතව ඔයාලගේ තියෙනවා තමයි ඔයාලා මෙතන ආයතනපත්ම ගන්න පුළුවන් කියන එක. ඊළඟ උසස් පෙළ විභාගයේ විස්තර සඳහන් කරන්න ඕනේ. වර්ෂයේ මාසයේ විභාග අංක සහ ප්‍රතිඵල මෙතන සඳහන් කරන්න ඕනේ. ඊට අමතරව සුසුකම් තියෙනවා. ඒවත් මෙතන සඳහන් කරන්න අවස්ථාව දීලා තියෙනවා. පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිය ලබා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලයේ නම උපාධියේ නම සහ වර්ගයේ විභාග වර්ෂය කියන එක සඳහන් කරන්න පුළුවන්. ඊට අමතරව වෙනත් පාඨමාලා හදාලා තියෙනවා. වෙනස් සුසුකම් තියෙනවා. ඒ සුසුකම්ත් මෙතන දාන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වලට විදිහට වැදගත් වේ වල රැකියාව ලබා ගැනීමේදී තියේදී. ඊළඟට අහලා තිනවා ඔබ කවරදාක හෝ කවර චෝදනාවක් ඇති උසාවියක වරදකරු වේති වෙනවද කියලාත් ඒ නැත්තම් නැහැ කියලා දාන්න පුළුවන්. ඊළඟට විභාග විශේෂම වැදගත් වෙනවා. විභාග වාස්තුකේ වූ ලදපත වල විස්තර සඳහන් කරන්න තියෙනවා. විභාග වාස්තුකේ වූ කාර්යාලයේ නම, තැපල් කාර්යාලයේ නම, ලදපත් අංකය දිනය සඳහන් කරනවා. ගෙව මුදල වල සඳහන් කරන රුපියල් 600 වශයෙන්. ඊළඟට මේ ලදපත මෙතන තමයි නවල එක පැත්තකින් නවල තීරුවක් වශයෙන් ලදපත වල අන්න ඕනේ වල. ඒකේ ඡායාරූප පිටපතක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්නත් ඕනේ. ඊළඟ අයද වර්ග සාධකය තියෙනවා. ඒකදී ඔබ මේ සත්‍ය තොරතුරු සර්වේන බලට ඒ විස්තර සඳහන් කරලා ඔයාලා දිනේ දරස්සම් ගන්න ඕනේ. ඊළඟට ආයතනකරු ඇස්සන සාධකයම තියෙනවා. මෙතනදී අර කලින් සඳහන් කරලා අපි විස්තර කරපු ආකාරයට ඒ සුසුකම්ලත් පුද්ගලයන්ගෙන් ඔයාලා රජ ආයතනයේ වැඩ කරනවා නම් ඒ රජ ආයතනයේ ප්‍රධානීයමගෙන් ඔයාලා අදින්පත් යොමු කරන්න ඕනේ. මේ අස්සම් ගන්න ඕනේ. නැත්නම් ඔයාලා සඳහන් කර වෙන පුද්ගලයන්ගෙන් ඒ සුසුකම් ඇති පුද්ගලයන් ඉදිරියේ තමයි ඔයාලා අස්සන මේක අත්සන් කරගන්න ඕනේ. ඒ නිලධාරියා මෙතන අත්සන් කරලා දිනේ දාන්න ඕනේ. ඒ නිලධාරියාගේ නම, තනතුර ලිපිණය වශයෙන් මේ සඳහන් ගන්න ඕනේ. ඉතින් අපි දැන් කලින් අර ආයතනපත පිළිවෙල සඳහා වන උපලේඛනය නම් අපි පහළ ස්ටේෂන් එකේ ලින්ක් වලින් දීලා තියෙනවා. මේ උපලේඛනයකින් අර සඳහා වෙන්නේ ඔයාලා සේවය කිරීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික් නාම ලේඛනයේ අංක එකේ තියෙනවා. ඊළඟට මේ දෙවෙනි උපලේඛනයේ බලාපොරොත්තු වෙන ඔයාලා විභාගයේ පිළිසිරීමට බලාපොරොත්තු වෙන නගර සහ නගර අංකය. මේකේන විස්තර දෙකම ඔයාලා පහළ ස්ටේෂන් එකේ ඔයාලා ලබා ගන්න පුළුවන්. ඉතින් පහළ ස්ටේෂන් එකේ අනිකුත් මේ රැකියාව ගැන තියෙන විස්තර සඳහන් වෙනවා. ඒකත් බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් අපි ඔයයට ජයෙන් ප්‍රාර්ථනා කරනවා මේ රැකියාව ලබා ගැනීම සඳහා. මේක ඉතා පහසුවෙන් ලබා ගන්න හැකි රැකියාවක්. මේ නමතර සඳහන් කරන්න ඕනේ මේක සීමිතපත් වීම සඳහා අයතනපත් යොමු කරන්න හැකියාව තියෙනවා. ඒ සඳහා විස්තරත් අපි ඉදිරියට ගෙනෙනවා. ඒ සඳහා අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපිත් එක්ක දිගටම තවත් රැකියාව වේකන්සි රාශියක් අපි ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ළඟ විගසම අපිට ඔයාලට පුළුවන් Facebook එකත් අපිත් එකතු වෙන්න .live ශ්‍රී ලංකා කියන මේ link එකට ගිහිල්ලා ඔයාලා පහසුවෙන්ම ඔයාලට වේගෙන් ඔයාලා අපේ අප්ඩේට් ලබා ගන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක දිනපතාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ channel එක subscribe කරන්න කියලාත් ඔයාලට ආරාධනා කරනවා. ජයෙන් ප්‍රාර්ථනා කරනවා.